තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ අර කලින් ප්‍රශ්නට උත්තරේ සපයද්දී මට පොඩි ගැටලුවක් ඇති වුණා. අර මේ වස්තුකාමයේ ගැන කියන අවස්ථාවේදී හාමුදුරනේ මේ ඔබ වහන්සේ කිව්වේ අර පරිප්පු හෙට දවසට පරිප්පු ගන්න බලාපොරොත්තුවක් ආවොත් එතන වස්තුකාමයේ කියලා නේද හාමුදුරනේ? ඔව්. එහෙමයි. දැන් එතකොට අපි හිතමු දැන් හෙට දවසට දැන් පරිප්පු ඉවරයි. එතකොට ගෙදර ඉන්නවා අම්මා තාත්තා. දැන් ඒගොල්ලන්ට බඩගිනි ඇති වෙයි කියලා හිතලා පරිප්පු ගන්නවනේ. ඔව් මෙතන මෙහෙමයි. අපි තේරුම් ගන්න ඕනේ කතාවක්. ඕක මේ. ඒ කියන්නේ අපි ඒකයි මං කිව්වේ දැන් තේරුම් ගන්න තැන තියෙනවා නැවත ඉදිරිපත් කරන්නයි කිව්වේ ඒකයි. බුදු පියාණන් වහන්සේ මේ නිවන් මාර්ග වඩන්න එක් ධර්මයක් පනවනවා. මහණෙනි ඒක ධම්මෝ භාවිතා බහුලී කතා. අභිඤ්ඤාය සම්බෝධාය සංවත් නිබ්බානාය සංවත්තති. මහණෙනි මේ එක් ධර්මයකින් ඥාණය පහළ වෙනවා. අවබෝධයටපත් වෙනවා. නිවනටපත් වෙනවා. මෙන්න මේක සාක්ෂාත් කරන්න කටයුතු කරන්න කියනවා. ඒක ධර්මය මොකද්ද කියලා අහුවට පස්සේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාදී භාවයයි. මේ බුද්ධ ශාසනයේ එක ධර්මයකින් මේ නිවන සාක්ෂාත් කරන්න නම් මොකද්ද මේ එක ධර්මය කියලා අහුවට පස්සේ විග්‍රහ කරනවා අප්‍රමාදී භාවය. ඊට පස්සේ විග්‍රහ කරනවා අප්‍රමාදී භාවය ලබන්නේ කොහොමද? අප්‍රමාදී භාවය ලබන්න නම් මරණ සතිය වැඩි යුතුයි. මරණ සතිය. අපි මේක අර ගිය සතියේද කොහෙද කතා කළා හරි ලස්සනට ගොඩක් විග්‍රහ සහිතව. මෙන්න මේ මරණ සතිය. එතකොට බුදු පියාණන් වහන්සේ ගොඩක් ආනිසංස කියලා තියෙනවා මේ මරණ සතියේ. මරණ සතිය වඩන කෙනාට නිරන්තරයෙන් එයා හිතන්නේ අපි මේ මොන දේ ඇසුරු කළත් මේක ගිහි වේවා පැවිදි වේවා වෙනසක් නැහැ. මොකද ගිහි වතේ ඉඳලා අවසාන මොහොතේ අරිහත්ත්වයටපත් වෙච්ච උතුමන් වහන්සේලා සෑහෙන්නේ ඉන්නවා. ගිහි වතේ ඉඳලා අවසන් අන්තිම කලුරිය කරන අවසානගමීටපත් වෙච්ච බොහෝ දෙනා ඉන්නවා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මරණ සතිය සම්බන්ධව විග්‍රහ කරනකොට භික්ෂුන් වහන්සේලා ටික දිනක් ළඟට අරගෙන. මහණනි, කවුද මරණ සතිය වඩන්නේ? ස්වාමීනි මං වඩනවා. එක මාසක් මං ජීවත් වෙයිදෝ කියලා මට බයක් තියෙනවා. මම මෙන්න මේ ගැන හිතලා මම මරණ සතිය වඩනවා. ඊට පස්සේ අනිත් භික්ෂුන් මං සතියක් පුරාවට මං ජීවත් වෙයි දන්නේ නැහැ ස්වාමීනි. මෙන්න මේ ගානට මේ විදිහට කියලා අවසානට කියනවා. අනිත් භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි මං බත් පිටක් ගිලලා කටට දාගෙන ඒක ගිලිනකන්ම මං ජීවත් වෙයිද දන්නේ නැහැ. මෙන්න මෙහෙම කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මං හුස්මක් අරන් හුස්මක් පිට කරන මොහොතක්වත් ජීවත් වෙයිද කියන දන්නේ නැහැ. එතන ඉඳලා මම මේ මරණ සතිය වඩනවා. එතකොට මේ හුස්මක් අරන් හුස්මක් පිට කරන මේ නිවන සාක්ෂාත් කරගන්න යන ගිහි වේවා පැවිදි වේවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා තම තමන්ට පුළුවන් තේරෙන මට්ටමින් මේක කරගන්න ඕනේ. මේ දැන් මම කිව්වා කියලා ඒ කෙරවලට හිත තියන්න යන්න බෑ. අපිට තේරෙන තැනක් එනවනේ. ඒ මම කිව්වර වස්තුකාමයේ අත්හරින්න බලාපොරොත්තු වෙන කෙනාට තමයි මම ඒක වස්තුකාමයේ කියලා පැනෙන්නේ. අපි සසරේ ගෙනාවු ප්‍රඥාව කොහොමද කියන දන්නේ නැහැ. දැන් විශාකාව අග්‍රමහා දායිකාව උපස්ථායිකාව වෙලත් සෝතාපන්න ඵලයේ විතරනේ සාක්ෂාත් කළේ. දරුවෝ 20ක් වැදුවා. සංඝයාට දන් දුන්නා. කොච්චරනම් කොයි දේවල් ළඟට ඇසුරු කරන් හිටියද? හැබැයි සකු르දාගාමී වෙන්න එහෙම මානසිකත්වයක් එතන නැහැ. අනාථපිණ්ඩික සිටුතුමා 84 කෝටියක් වියදම් කරලා මේ දේවල් කළා. තව තවත් සල්ලි කහවණු පොලියට දීපු එක්කලේ හැබැයි කහවණු වලට පොලියත් කහවණුමයි. කහවණු ලැබීමේ බලාපොරොත්තුයි. අන්න බලාපොරොත්තුව කියලා තිබ්බා. එයාට වස්තුකාමයට අයිති. ඒගොල්ලෝ දානේ රැස් කරනවා. මේ ධර්මාභෝධය තියෙනවා. හැබැයි මගේ කියන මානසිකත්වය අත්හැරෙන ප්‍රඥාවක් නැහැ. මෙන්න මේ ප්‍රඥාව වඩන්න කැමති කෙනාට ප්‍රඥාව වඩන්න සූදානම් වෙන කෙනාට වඩන කෙනාට උපනිශ්‍රය පිණිස තමයි මම අර දේවල් පෙන්නුවේ. ඒ කියන්නේ අපි හෙට ජීවත් වෙයිද කියලා දන්නේ නැතුව හෙටක් ගැන බලාපොරොත්තුෙන් අපි වස්තුව රැස් කරනවා. ඒකයි. සීනි කිලෝ එක ගෙදෙට්ට ගේන්නේ හෙට බලාපොරොත්තුෙන්. අපි දන්නේ අපි හෙට මැරෙයිද කියලා අපි හිතන්නේ නැහැ. අපි කොයි හරි කාගේ හරි මල ගෙදර යනවා. කවුරු හරි කෙනෙක් මලාට පස්සේ අපි යනවා. ගිහිල්ලා ඒ බොඩි එක දිහා බලාගෙන මිනිහ දිහා බලන් ඉඳලා අත් දෙක එකතු කරලා වැඳලා එනවා. නිකන් ආචාර කරනවා වගේ.
හැබැයි අපි එතෙන්ට ගිහිලා හිතන්නේ අනේ මට ගෙදරවත් යන්න හම්බ වෙයිද ඊළඟ මොහොතේ මාව මැරලා වැටේද කියලා අපි හිතන්නේ. අතෙන්ට අත් දෙක එකතු කරලා අපි නොමැරෙන ගානට අපි ගෙදර එනවා. එතනින් එළියට එනවා. ඉතින් මෙන්න මෙහෙම සිතක් අපිට තියෙන්නේ. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් නම් හෙට එළි වෙනකන්වත් මං ඉඳීද කියන තැන අපිට හිතන්න පුළුවන් නම් අන්න අප්‍රමාදීභාවය. එහෙනම් මට දැන් මේ ආපු අවබෝධය පූර්ණේ කරගන්න නැතුව මැරිලා ගියොත් ආපහු මං කාම ලෝකේ නේද? ඔන්න ඔය හිතක් ආවොත් එහෙම. එයා කාම ලෝකේ සම්බන්ධව ආදීනව ගොන්නක් දකින්න ගන්නවා. ගොඩක් දකින්න ගන්නවා. ඒකේ මේ පුංචි උදාහරණෙත් ඇති කාම ලෝකෙන් නිදහස් වෙන්න. අද කාලේ ගත්තොත් එහෙම මං ආයි කාම ලෝකෙට මේ මනුස්ස ලෝකෙට අඩිය ගැහුවොත් එහෙම. දැන් මේ අද කාලේ තියෙන මේ දුක්ඛම් කරලු ටිකත් ඇති. ආයි කාම ලෝකෙට වැහෙන්නොත් ආයි මනුස්ස මව්කුසකට ඔක්කාන්ති වෙන්න මේකෙන් නිදහස් වෙන මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙන් නිදහස් වෙන අපි මේ දකින්න ටිකත් ඇති. ආයි අර ඉබ්බෙක් වගේ පොත් බෑග් එකේ ළගෙන මොන්ටිසෝරි යන්න ඉස්කෝලේ 5 වසර ශිෂ්‍යත්ව ලියන්න තියෙන එකම මදිද මේකෙන් නිදහස් වෙන්න මේ මනුස්ස ලෝකෙන්. පොඩ්ඩක් හොඳට හිතලා බලන්නකෝ. අපි පුංචි කාලේ මොන්ටිසෝරි ඉස්කෝලේ යනකොට අපිට පොත් 2යි 3යි තිබ්බේ අරයි යන්න. අපිමයි එල්ලගෙන ගියා. අපිට කිසිම බරක් සැහැල්ලුවක් නැහැ. කාටවත් එල්ලගෙන යන්න දෙන්නෙත් නැහැ. අද පුංචි දරුවෙක් ගත්තොත් එහෙම පුංචි දරුවෙක් බෙල්ලේ කරේ එල්ල ගත්තොත් එහෙම මේක කුදු ගහනවා. දෙකට නැවෙනවා. අම්මා තාත්තට උස්සන් යන්න දෙනවා. ඉතින් මෙන්න මෙහෙම. මේකම ඇති අපිට මේ ඊළඟට ආයි මේ මනුස්ස ලෝකේ නිදහස් වෙන මේ දුක දැක්කත් ඇති. ඒකයි ධර්මාබෝධය ලැබිච්ච කෙනාට මේ ලෝකේ ධර්මාබෝධය ලැබිච්ච කෙනාට මේ ලෝකේ දකින රූපයකින්, ශබ්දයකින්, ගන්ධයකින්, රසයකින්, පහසයකින් සෑම දෙයකින්ම ආදීනවයක්ම තමයි පේන්නේ. එතකොට අන්නර වස්තුකාමයෙන් නිදහස් වෙන්න හිත තියෙන කෙනාට මග වඩන කෙනාට මග වඩන කැමැත්තක් පහළ කරගන්න කෙනාට වඩන්න කැමැත්තක් නැති වුණත් කැමැත්තක් ඇති කරන්න අවශ්‍ය කෙනාට කරන්න තමයි අර උදාහරණය අරන් පෙන්නුවේ හෙටක් පිළිබඳ හිතක් තියෙනවා නම් ඒක වස්තුකාමයට අයිතියි කියලා. එතකොට අම්මා තාත්තට සලකන එක ඒක හරි උතුම් ගුණයක්. ඒක කරන්න ඕන එකක්. හැබැයි ඒක මගේ කියන මානසිකත්වයේ මගේ අම්මා තාත්තට කන්න දෙන්න අපි තේරුම් ගන්න ඕනේ එතන ආපවන්න වස්තුකාමයට හිත බැඳිලා තියෙනවා. හැබැයි එතන විශේෂයෙන් දකින්න අම්මා තාත්තට කන්න දෙන යුතුයකම ඒක පැත්තකින් තියමුකෝ. හැබැයි ඔතන අර මගේ කියන මානසිකත්වයෙන් ලෝකේ යම් කිසි කෙනෙක් පවත්වන්න නම් යන්නේ. මගේ කියන මානසිකත්වයෙන් පවත්වන්න යන කෙනෙක්ව රක්ෂණය කරන්න නම් පෝෂණය කරන්න නම් යන්නේ. එතනත් ඔය මගේ කියන මානසිකත්වයේ බැහැගත් එක. ධර්ම මාර්ගයේ යන්න පුළුවන් හැබැයි අර වස්තුකාමයේ අතහරින්න බැරි තැනට හිතපත් වෙනවා. ඒකයි ස්වභාවය. ඉතින් මෙන්න එකට අපි තේරුම් ගන්න ඕනේ. ඒක මේ ඉතින් ඒකයි මේ එන්න අපි ප්‍රඥාව වැඩෙනකොට ප්‍රඥාව ඒ වැඩෙන ප්‍රඥාට අනුරූපව තමයි උදාහරණ උපමා උපමේය තේරෙන්නේ. එහෙම කියලා ඔබතුමියට නොතේරෙනවා කියන එක නෙමෙයි. අර මගේ කියන මානසිකත්වයකින් අපි ඇසුරු කරනවා නම් ඒ ඇසුරු කරන කෙනෙක් නම් රක්ෂණය කරන්න පෝෂණය කරන්නේ. ඒක අර මම අර කලින් ඕන අහනකොට මං දරුවන්ට කන්න දෙන්න මගේ කියන දරුවන්ට නම් යුතුයකම් සහ වගකීම් එකක්. හැබැයි මගේ කියන දරුවන්ට නම් කන්න දෙන්න අපි අරයි යන්නේ. අන්න වස්තුකාමයක්. ඒ කියන්නේ මගේ කියන මානසිකත්වයක් ඒ කියන්නේ වස්තුවක් පවත්වන්න තවත් වස්තු ඒක රාශී කරනවා. ඔන්නෝම සිද්ධාන්තයක්. ඉතින් අපි මේක තේරුම් ගන්න ඕනේ. අපි හැබැයි අපි නිරන්තරයෙන් හිතන්න ඕනේ. ධර්මයේ අවබෝධ වුණා නම් සිංහල වේවා, හින්දු වේවා, ලික වේවා, මුස්ලිම් වේවා, බර්ගර් වේවා, ඉංග්‍රීසි මොන જાතියක් වුණත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන සියල්ල බෞද්ධයි. බෞද්ධයන්ගේ හිත තුළ තියෙන එක නිකන් හිතලා බලන්න. ඉස්සර මිනිස්සු ගෙවල් දොරවල් හදන්න බැරිද? ගඩොල් පුච්චලා නැද්ද ඉස්සර? තියෙනවා. හැබැයි ගෙවල් දොරවල් කොහෙද තිබ්බත බවක් සනාත වෙන්නේ? කොහෙවත් තිබ්බ තැනක් නැහැ. අදට වඩා තාක්ෂණයක් එදා තිබ්බා. එදා තිබ්බ ලංකාවේ එදා කරපු වැව් ටිකෙන් තමයි තවමත් වාරි තාක්ෂණය පවතින්නේ. මාත යුගයේ කරන්න. එහෙනම් එදා ඒ තිබ්බ තාක්ෂණේ ගත්ත කොන්ක්‍රීට් හදලා තියෙනවා. ඒ කොන්ක්‍රීට් වලට අද කුළු ගෙඩියෙන් ගැහුවත් කැඩෙන්නේ නැහැ. හැබැයි අද හදන කොන්ක්‍රීට් අවුරුදු 25ක් යනකොට කවුරුත් ගහන්න ඕනේ නැහැ නිකම්ම කැඩිලා යනවා. හැබැයි එදා හදලා තියෙන කොන්ක්‍රීට් තියෙනවා මිටියෙන් කුළු ගෙඩියෙන් ගැහුවත් කඩලා යන්නේ නැහැ. එදා බදාම තියෙනවා. අපිට දකින්න තියෙනවා. කටාරන් ලෙන් වල වතුර එනවට මෙයා කනලා ගාලා තියෙනවා වතුර ඇතුළට එන එක නවත්තන්න.
අදට මිටියකින් ගැහුවත් ඒ බදාමේ කඩන්න බෑ. අවුරුදු 2000 ගණක් පරණ වෙලා. එහෙනම් අදට වඩා තාක්ෂණයක් එදා තිබිලා තියෙනවා හැම පැත්තෙම. අද ගඩොලක් හැදුවොත් වැස්සට අහුනොත් දිය වෙනවා. මැටි ගොඩක් එනවා. එදා ගඩොලක් හැදුවා නම් ඒ හදපු ගඩොලට අද කුළු ගෙඩියෙන් ගැහුවත් කැඩෙන්නේ නැහැ. ගඩොල් මේ මැටි ගඩොල. හැබැයි එදා මිනිස්සුන්ට එහෙම හදන්න හැකියාවක් තිබ්බා. හැබැයි කණු ටිකක් ඉඳලා පොළොවේ මැටි ටිකක් හදාගෙන වරිච්චි බිත්ති ගහලා දරුවෝ 10ක් 15ක් එක්ක අම්මයි තාත්තයි ගෙදරක හිටියා මේ පුංචි වර්ගඩි 300ක ගයක් ඇතුලේ. හැබැයි එදා මේ මිනිස්සු දන්නවා ධර්මයත් එක්ක හිටපු නිසා මැරලා යනවා. වැඩි බලාපොරොත්තු කන්දරාවක් තිබුණේ නැහැ. ඉපදුනාට මේ ලෝකේ වැනි ඉන්න ජීවත් වෙනවා කියන කාරණාව විතරයි ඒක තිබ්බේ. ඒකයි දරුමල්ල ගොඩක් හැදුවා. සැදෑ සමයේ ගෙව්වා දරුමල්ලන් යටතේ. ලොකු බලාපොරොත්තු තිබුණේ නැහැ. කිසිම දෙයක් අටුකොටු පුරව ගත්තද එදා ඊළඟ කන්නේනකොට ඒක ඉවරයි. අවුරුදු ගණන් කන්න බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. මැරිලා යනවා කියන එක හිතේ තිබ්බා. මැරිලා යනකොට අරන් යන්නේ කිසිම දෙයක් අරන් යන්නේ නැහැ කියන තැන ඒ හිත තිබ්බා. ඉතින් මේ අද අපේ මේ පොළොව ගත්තත් කොච්චරනම් මිනිස්සු හිටපු තැනක් කොහෙවත් පේන්නේ නැහැ. ඉතුරුවට පේන්න තියෙනවා රජමාලිගාවල් ගත්තොත් දෙකක් විතර වගේ ලංකාවේ තියෙනවා. රජුරුවන්ගේ මාලිගා ශේෂ වෙලා තවම ඉතුරු වෙච්චා. හැබැයි ඉතුරු කරලා තියෙනවා බුද්ධ ශාසනයේ යම්කිසි විහාරස්ථානයේ විහෙර විහාර හැදුවනම් අන්න ඒවා විතරයි දිගුකල් පැවැත්මකට හදලා තියෙන්නේ. ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් මේ භූමියේ සකසලා නැහැ. ඒ ධර්මාභෝධය තිබිච්ච හිත. අපි මැරෙනවා කියන තැන හිත පිහිටියා. ඉතින් ඔන්නෝම ස්වභාවයක් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් අර මගේ කියන මානසිකත්වයෙන් අපි යම් කිසි දෙයක් කටයුතු කළා නම් ඇසුරු කරපු කොට ඇසුරු කරනකොට මගේ කියන මානසිකත්වය අත්හැරලා පුළුවන් නම් ගෙදෙට්ට පරිප්පුගේ 500ක් නෙමෙයි පරිප්පු මිටි 10 15 ගෙනල්ලා තියාගත්තා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක මීයෝ කෑවත් බුල්ලෝ ගැහුවත් පණු ගැදලි හැදුවත් නැත්නම් මොකෙක් හරි සතෙක් ඇවිල්ලා පරවියෙක් මොකෙක් හරි ගේ කුරුළු හරි ඇවිල්ලා පැනලා කෑවා නම් මීයෝ පෙරලා ඒක අහක ගියා නම් හිතට කිසි දුකක් නැහැ. අර මගේ කියන මානසිකත්වයේ මතුවට තියෙන බලාපොරොත්තුව තුල තමයි දුක් දුම්නස් ඔක්කොම එන්නේ. අර දුක් දුම්නස් ඒකට විනාශභාවයක් ආවට දුක් දුම්නසක් Taman හිතට එන්නේ නැත්නම් ගෙදරට පරිප්පු 500ක් නෙමෙයි මිටි ගණන් ඉහළ තියාගත්තත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ අපි තේරුම් ගන්න ඕනේ. සමහරවිට පැහැදිලි වෙන්නේ නැති කියලා හිතෙනවා. පැහැදිලි නම් නැවත ඉදිරිපත් කරන්න. මේ එකම ප්‍රශ්නේ හරි කමන්නේ නැහැ. තේරුම් යනකම් කොහොම හරි දැනගෙන කටයුතු කරන්න. එක වචනයක් හරි තේරුම් ගන්න එකත් ලොකු දෙයක් මේ බුද්ධ ශාසනය මේ යන ගමනේ. තෙරුවන් සරණයි. පැහැදිලි හාමුදුරනේ ඔබ වහන්සේට බොහොම පිං. මට හොඳට මේක තේරුම් ගියා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි මහත්මිය. තෙරුවන් සරණයි අපේ හැමදෙන්නේ. තව කාට හරි ප්‍රශ්න ගැටලුව තියෙනවද ඉදිරිපත් කරන්න? තව ගන්න. ඕකේ. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි මහත්තයා. ස්වාමීන් වහන්සේ මේ එක දේශනාවකදී ධර්ම දේශනාවකදී අහපු ප්‍රශ්න මේ දේශනාවකේ මේ පොඩි ගැටලුවක් ආවා. ඒ ස්වාමීන් වහන්සේ කියා සිටියා ඇත්තටම මේ ආනාපාන භාවනාව ගැන කියා සිටි. ආනාපාන භාවනාව අපි දැනට කරන්නේ ආනාපාන ප්‍රාණයාමය කියලා එකක් කියලා. හුස්ම ගැනීම පිට කිරීම. ඇත්තටම ආනාපාන භාවනාව අපේ බුදුන් වහන්සේ සඳහන් කරලා තියෙන්නේ ආනාපාන සති භාවනාව කියන එක. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ තවත් පැහැදිලි කරා කායානුපස්සී විහෙරති කියන්නේ මේ ඇත්තටම අපි දැන් උදාහරණයක් වශයෙන් ස්වාමීන් වහන්සේ ගත්තී චක්කු විඥාණයෙන් ඊට පස්සේ අපිට නාම රූප හැදිලා අපි උපාදානයට යනකම් මේ යන එක ඇත්තටම අපි මුලදී හැදෙන ක්‍රියාවම නැති කිරීම ඒ කියන්නේ ආන හැදෙනකොටම ආන ඊට පස්සේ ඒක නැති කිරීම පාන කියන ඒක පහව යන එකේ කියලා ස්වාමීන් වහන්සේ සඳහන් කරා. එතකොට ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ ආනාපාන භාවනාව කියන ඇත්තටම උස්ම ගැනීම පිට කිරීම ගැන අපි අවධානය යොමු කිරීම නෙවෙයිද? ඒකයි මට තියෙන ගැටලුව ස්වාමීන් වහන්සේ. මෙහෙමයි අපි උතන තේරුම් ගන්න ඕනේ. අපේ භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් ওই ආනාපාන සති භාවනාව වැඩුවද නැද්ද මේ කීට යෝගාචරයින්? වැඩුවා ස්වාමීන් වහන්සේ. වැඩුවා. එහෙනම් ලෝකයේ පවතින භාවනාවක් දේශනා කරන්නද බුදුවරයෙක් ලෝකෙට පහළ වෙන්නේ පළවෙනි කාරණාව අපි තේරුම් ගන්න. එහෙත් ස්වාමීන් වහන්සේ භාවනා ගැන අධ්‍යයනයක් කළා ඒක ගැන සසරින් මේ අන්න හරියට. දැන් මෙහෙම දෙයක් කියන්නම්කො මම. බුදු පියාණන් වහන්සේ අස්සාස සූත්‍ර ගොඩාක් විග්‍රහ කරලා තියෙනවා. එහෙමයි.
ඒ කියන්නේ ඇසුරු කළ යුතු දහම් විග්‍රහ කරලා තියෙනවා ඇසුරු නොකළ යුතු පහ කළ යුතු දහම් විග්‍රහ කරලා තියෙනවා. එහෙමයි. එතකොට මෙන්න මේ ඇසුරු කළ යුතු දහම් තමයි කාය සුචරිත, වචී දුචරිත, මනෝ සුචරිත. එහෙමයි. පහ කළ යුතු දහම් තමයි කාය දුස්චරිත, වචී දුස්චරිත, මනං දුස්චරිත. එහෙමයි. මෙන්න ඇසුරු කරන්න ඕනේවා නොකරන්න ඕනේවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමයි. නැත්නම් ඔය කියපු එක තව පැත්තකින් ගත්තොත් එහෙම බුදු පියාණන් වහන්සේ නෙක්ඛම්ම සංකප්පෝ, අව්‍යාපාද සංකප්පෝ, අවිහිංසා සංකප්පෝ, සම්මා සංකප්පෝ ඇසුරු කළ යුතුයි. එහෙමයි. එහෙනම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, මිච්ඡා සංකප්පෝ එහෙමයි. පහ කළ යුතුයි. එහෙමයි. එතකොට මෙන්න මේ කාරණාව දකිනකොට මට මතකයි එක තැනක දීප සූත්‍රේ. දීප සූත්‍රේ ඒ වගේම තව සූත්‍රයක් තියෙනවා මට මතක නැහැ. ඒකේ විග්‍රහ කරන අහනවා ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ මහණෙනි ඔබ මේ කාලේ කුමන විහරණයකින් පසු වෙනවාද? අහුවට පස්සේ බුදු පියාණන් වහන්සේට උත්තරයක් දෙනවා අර භික්ෂුව. ස්වාමීනි මං කාමච්ඡන්ද ව්‍යාපාද දුරු කරන ආනාපාන සතිය වඩමි. එහෙනම් කාමච්ඡන්ද ව්‍යාපාදයේ දුරු කරන ආනාපාන සතිය වඩනවායි කියලා කියනවා. එහෙමයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණ එහෙම ආනාපාන සතියක් නැතයි නොකියමි. එහෙම ආනාපාන සතියක් තියෙනවා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සප්ත බොජ්ජංග වඩන ආනාපාන සතිය. එහෙනම් කාමරාගයි ඒ කියන්නේ ව්‍යාපාද කාමරාග ව්‍යාපාද පහ කරන එකක් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. එහෙමයි. සප්ත බොජ්ජංග වඩන එක. එහෙමයි. එතකොට ඒ වගේම තව තැනක විග්‍රහ කරනවා. ඒක ඇවිල්ලා දේවදා විතක්ක සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය. අන්න ඒකේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් උනේ ආනාපාන සතිය වඩලයි කියලා තියෙනවනේ මහත්තයා. එහෙමයි. ආනාපාන සතිය වඩලා පළවෙනි දෙවන තුන්වෙනි යාමේ ත්‍රිවිද්‍යා ලැබලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියනවනේ. එහෙමයි. ඒතර ඔය දේවදා විතක්ක සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න වඩපු ඉතින් හරියට ඉන්නනවා. ඒතර බෝසත් කාලේ බුදු පියාණන් වහන්සේ කියනවා බෝසත් සම්බුදු නො වූ බෝසත්තුමා මගේ හිතට කාම විතර්කයක් පැමිණේද? ව්‍යාපාද විතර්කයක් පැමිණේද? විහිංසා විතර්කයක් පැමිණේද කියලා මම මනස සිහියෙන් හිටියයි කියනවා. එහෙම ඉඳලා මම ඒක ඒ මොහොතේම පහවාරින කටයුතු කළා කියනවා. මම නෙක්ඛම්ම සංකප්පේ වැඩුවයි කියනවා. අව්‍යාපාද සංකප්පේ වඩනවයි කියනවා. විහිංසා සංකප්පේ වඩනවයි කියනවා. එහෙමයි. මෙහෙම වඩනකොට කෑමක් බීමක් නැතුව වඩනකොට මාව කලන්ත දාලා වැටෙනවයි කියනවා. එහෙමයි. එතකොට මගේ හිත වික්ෂිප්ත වෙනවයි කියනවා. එතකොට හිත වික්ෂිප්ත වෙනකොට මගේ හිත වික්ෂිප්ත නොවේවා කියලා නැවත මගේ හිතට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වැඩෙනවද කියලා මම බලලා ඒව දුරු කරනවයි කියනවා. එතකොට එතෙන්ට උදාහරණයක් ගන්නවා භාග්‍යවතුන් වහන්සේ. කියනවා ගොපල්ලෙක් ඉන්නවා. ඒ ගොපල්ලට ඒ කියන්නේ ගොපල්ලෙක් ඉන්න ගොපල්ලා හරක් බලන එකමයි කරන්නේ. එතකොට ඒ කාලේ ගොවි බිම්වල හැම තැනම වගා කරලාලු තියෙන්නේ. එහෙමයි. එතකොට මේ වගා කරලා තියෙනකොට දැන් ඕකට හරකේ පැනලා කෑවොත් එහෙම මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනවද නැද්ද? එහෙමයි. බැනුම් අහන්න. බැනුම් අහන්න වෙනවා. අල්ලන් ගහනවද නැද්ද මේ මිනිස්සු ගුටි කන්න වෙනවද නැද්ද? එහෙමයි. ගුටි කන්න. නින්දා අපහාස අපකීර්තියට පත් වෙන්න වෙනවද නැද්ද? ඒසේ වෙනවා ස්වාමීන් වහන්සේ. ඇති වෙනවා. එතකොට ඒවෙන් වලකින්න ගෝපාලා මොකද කරන්නේ? අන්න හරි. එහෙට පැනලා හරක්ගේ මේ පැත්තට ගන්නවා මේ පැත්ත කනේනට දුවගෙන ගිහලා මේ පැත්තෙන් ගහනවා එහෙට මෙහෙට පණින දෙනතු හරක්ට අල්ලගෙන තඩි බානවනේ. එහෙමයි. ඔන වගේ බෝසතාණන් වහන්සේ බුදු වෙන්න කලින් භාග්‍යවතුන් වහන්සේ කියන බුදු වෙන්න පෙර මමත් මගේ හිතට කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක මෙහෙම පැමිණෙනවා මං එහෙම බහනවා මෙහෙම බහනවා. නෙක්ඛම්ම සංකප්පය, අවිහිංසා අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පේ වඩනවායි කියනවා එහෙම මෙහෙම ගගහ. හරියට හරට්ට ගහලා හරට්ට ගොයම අස්වනු කන්න දෙන්නේ නැහැ වගේ මම මෙන්න මෙහෙම කරනවායි කියනවා.
ඒක දීර්ඝ වශයෙන් මේ කටයුත්ත කරනවායි කියනවා. එහෙමයි. එතකොට හැබැයි ඊට පස්සේ මේ ශාස්ත්‍රීය මේ භවභෝග ටික පැහිලා ගෙදෙට්ට ඒ ගොවිබිම් කරා ඒ අයිතිකාරයෝ අරන් ගියාට පස්සේ එහෙමයි. අරන් ගියාට පස්සේ දැන් මේකේ හරට්ට කන්න දෙයක් තියෙනවද? නෑ තුමු. නෑ. දැන් තියෙන්නේ අර මැඩුවන් ටික පිදුරු අරව මේවනේ තියෙන්නේ. එහෙමයි. ඕකට හරට් ටික දැම්මට පස්සේ එහෙමයි. දැන් ආපහු අරහෙන් බැතකයිද මෙහෙන් මේ අස්වැන්න කයිද කියලා එහෙම හිතක් එනවද මේ ගොපල්ලට? නෑ තුමු. එහෙම හිතක් එන්නේ නෑ. අන්න ඒ වගේ කියනවා. එතකොට නින්දාපාස අපකීර්තිය බැනුම් අහන්න සිද්ධ වෙනවද? නෑ තුමු. අන්න ඒ වගේ කියනවා භාග්‍යවතුන් වහන්සේගේ ආනාපාන සතිය. එහෙමයි. තේරෙනවද මම මේ කියන්නේ? ඒක කියන්නේ තේරුණා තුමු. එතකොට ආනාපාන සතිය ගත්තට පස්සේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමීති පජානාති. දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමීති පජානාති. අපි වඩන භාග්‍යවතුන් වහන්සේ වඩපු ආනාපාන සතියෙන් කරන්නේ අපි මේ දීර්ඝ කාලයක් ඇසුරු කරපු දේවල් තියෙනවා. එහෙමයි. මම මගේ කියන අපි මේ එක රැසී කරගෙන මේ එන ditthi සංඥා චිත්ත කියන විපරීතයකින් ගොඩනගාගත්ත මේ කෙලෙස් තියෙනවා. එහෙමයි. මේ කෙලෙස් අනේ මේවා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා එකපාරින් අපිට මේවා පහව යවන්න පුළුවන්ද? බෑ. මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක එකපාරින් මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා එකපාරක් මේ නෙක්ඛම්ම සංකල්පය, අවිහිංසා, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය වැඩුවයි කියලා පහව යනවද? නෑ තුමු. එහෙම යන්නේ නැහැ. අන්න දීර්ඝ කාලයක් ඇසුරු කරපු දේවල් පහව යන්න අපි මොකද්ද දීර්ඝ කාලව මොකද්ද කරන්න ඕනේ? ධර්මයේ ඇසුරු කරන්න ඕනේ. එහෙනම් දීර්ඝ කාලයක් ඇසුරු කරපු දේවල් පහ කරන්න නම් දීර්ඝව ධර්මයේ ඇසුරු කරලා ඕනේ පහ කරන්න. එතකොට මෙන්න මේ කටයුත්ත කරනකොට අපේ තියෙන අර අවබෝධය වැඩි වෙනවා, විඥානස්කන්ධය අඩු වෙනවා. හිතට රාගයක්, දේශයක්, මෝහයක් ආවොත්, කාම විතර්ක, ව්‍යාපාද විහිංසා විතර්කයක් ආවොත් ඒක ටක් ගාලා අඳුනගෙන ඊළඟ මොහොතේ ප්‍රඥාව වෙනකොට මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංසා සංකප්ප වැඩුවොත් ඒවා පහව යනවද නැද්ද? පහව යනවා. අන්න රස්සං වාස සන්තෝ රස්සං අස්සසාමීති පජානාති පස්සං වාස රස්සං වා පස්ස සන්තෝ රස්සං පස්ස සාමීති පජානාති. ඒ කියන්නේ කෙටියෙන් ධර්මයේ ඇසුරු කරලා කෙටියෙන් ඇසුරු කරපු දේවල් පහ කරන්න පුළුවන් ඊට පස්සේ. හැබැයි අර අපි කාලයක් තිස්සේ අපි අපේ ප්‍රඥාව තුළින් දීර්ඝව ඇසුරු කරපු ඒවල් දීර්ඝව පහ කළාට පස්සේ ඊට පස්සේ හිතට කෙලෙසයක් වුණා නම් මෙන්න මට කෙලෙසයක් උපන්නා කියලා ඒක ඒ මොහොතේ අතහරින්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ඔය විදිහට කියනවා පස්සම් බයං කාය සංකාරං අස්ස සාමීති සික්කති පස්ස සාමීති සික්කති. මෙහෙම විග්‍රහ කරනවා. සබ්බං කාය සංකාරං සබ්බං බයං කාය සංකාරං. ඔහොම විග්‍රහ කරනවානේ. මේ කාය සංකාර කරන සියලු කාය සංකාරයන්ට බය වෙනවා. ඒ කියන්නේ කාය දුස්චරිතයන්ට බය වෙනවා. අස්ස සිස්සාමීති සික්කති. ඇසුරු කරන එකෙන් නවත්තනවා. ඒවා වෙන එකක් තිබ්බනම් ඒවා පහ කරලා ඒකේ හික්මෙනවා. පස්සම් බයං කාය සංකාරං පස්සම් බයං වචී සංකාරං ඔහොම කියනවා. චිත්ත සංකාරං අස්ස සාමීති සික්කති. එහෙනම් මේ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර ඒවා ඒ තැන්වලදී ඒක අත්හරිනවා. එතකොට මේ කාම සංකප්ප, ඒ කියන්නේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක කියන එක දුරු වෙනවා. එතකොට නෙක්ඛම්ම සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය ප්‍රගුණ වෙනවා. ඉතින් මෙන්න මෙහෙම බුදු පියාණන් වහන්සේ විග්‍රහ කළා තියෙන පීතිපටි සංවේදී. එතකොට ප්‍රීතිය පස්සද්ධිය හිතට නැගෙනවා. හිත සමාධිමත් වෙනවා. ඒ මෙච්චර කාලයක් ඇසුරු කරපු කාම, ව්‍යාපාද, විහිංසා කියන විතර්ක නැහැ. එතකොට හිතට ප්‍රීතියක් එනවා. දැන් අපි පළවෙනි ධ්‍යාන ගත්තට පස්සේ සවිතක්කං සවිචාරං විවේකජං ප්‍රීති සුඛං පටමජ්ජාන. අන ප්‍රීතිය එනවා. ඊට සුඛපටි සංවේදී අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති. මෙන්න සුඛයක් එනවා. මේක ඇවිල්ලා මේ හුස්මෙන් හුස්ම අහලා බිම දැම්මයි කියලා මේක වෙන්න බෑ මහත්තයා. එහෙමයි. බුදු පියාණන් වහන්සේගේ ආනාපාන සතිය සතර ඉරියව්වෙම වඩන්න පුළුවන්ද බැරිද? පුළුවන්. භාග්‍යවතුන් වහන්සේගේ ආනාපාන සතිය සතර ඉරියව්වෙම වඩන්න පුළුවන් ආනාපාන සතිය. එහෙමයි. අනු ඉරියව් වල වඩන්න පුළුවන්ද බැරිද?
පුළුවන් අණු ඉරියව් වලත් ඒ කියන්නේ වැසිකිලි කැසිකිලි කරනකොට නානකොට සිවුරු හරි රෙදි හරි හොදනකොට බත් කනකොට ආනාපාන සතිය වඩන්න පුළුවන්ද බැරිද? පුළුවන් ස්වාමීන් වහන්සේ. මොකද භාග්‍යවතුන් වහන්සේ බුදු වුණා කියලා කියන්නේ තමන්ගේ හිතට රාගයක් පැමිණේදෝ, දේශයක් පැමිණේදෝ, මෝහයක් පැමිණේදෝ කියන ආනාපාන සතිය වඩලා. එහෙමයි. ඒක කියන්නේ දීප සූත්‍රය. එතකොට විතක්ක සංතාන දේවදා විතක්ක සූත්‍රය කියන්නේ බුදු බවට පත් උනේ මගේ හිතට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක පැමිණේදෝ කියලා බලලා නෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පනා වඩලයි කියලා. එහෙමයි. එහෙනම් අපේ හිතට රාගය, දේශය, මෝහයක් එනවද කියලා සෑම මොහොතකම ඇසුරු කරන පහ කරන දේවල් අපිට දකින්න පුළුවන් හැම ඉරියව්වකම. එහෙමයි. ඒතර ආනාපාන සතිය කියන්නේ සෑම ඉරියව් අණු ඉරියව් හැම දෙයකම කරන්න පුළුවන් එකක් තමයි ආනාපාන සතිය. එහෙමයි. එතකොට ඉස්සර ඒ කාලේ හැම ඉරියව් වලම ආනාපාන සතිය වැඩුවා නම් ඒ කාලේ අද වගේ ෂවර් තිබ්බද නාන්න? නෑ ස්වාමීන් වහන්සේ. එහෙම තිබ්බේ නෑ. එක්ක වැව් වල බැහැලා නැත්නම් පොකුණක බැහැලා ඔහොමනේ නාන්න තිබ්බේ. එහෙමයි. ඒතර භික්ෂුන් වහන්සේලා වතුර යට ගිහිලා තමයි පෑන් පහසුනේ. එහෙමයි. ඒතර යට ගිහිලා ඔක ආනාපාන සතිය කියන්නේ හුස්ම අදින එක නම් දියට ගිහිලා කොහොමද හුස්ම අදින්නේ? එහෙමයි. එහෙම අදින්න බෑ. හැබැයි හිතට රාගය, දේශයක්, මෝහයක් එනවද කියලා දකින්න පුළුවන්ද බැරිද දියට ඉන්නකොට? ඒක කරන්න පුළුවන්. එහෙමයි. අන්න ඒක කරන්න පුළුවන්. ඉතින් අන්න එහෙම එකක්. එහෙනම් මගේ තමන්ගේද රාග දේශ මොහ පැමිණෙනවද කියලා දකින්න එක තමයි මේ බුද්ධ දේශනාවේ ලෝකෝත්තර වන්නා වූ නිවන් මාර්ගයේ ආනාපාන සතිය. අපි ඒක තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද මං කියපු එක? පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට ඔකේ කියන්නේ අපිට එහෙනම් මේ ලෑස්ති වෙන්නේ කියලා ඔක කරනකොට රුක්ක මූලගත වාරණගතව ශුන්‍යාර්ගතව කියලා. එතකොට ඒ කියන්නේ එතකොට කොහොමද ඒක උතන්ට අපි යොදාගන්නේ? මෙහෙමයි. යම් කිසි කෙනෙක් හිත අරණකටපත් වෙන්න නම් අරඤ්‍යගත වෙන්න ඕනේ. එහෙමයි. අරඤ්‍යගත වුණාට පස්සේ හැබැයි අරඤ්‍යගත වුණා කියලා බුදු පියාණන් වහන්සේ නාන්න එපා කිව්වද? නෑ ස්වාමීන් වහන්සේ. තේරෙනවද මම මේ කිව්වේ? එහෙමයි. කෑම කන්න එපා කිව්වද? දානේ වළඳන්න එපා කිව්වද? නෑ ස්වාමීන් වහන්සේ. නෑ. අරඤ්‍යයක් වුණාට පස්සේ රුක්ක මූලයක් ගාවට ගියාට පස්සේ ශුන්‍යාකාරව හිටියට පස්සේ ඇහැට කනට නාසයට දිවට කයට මනට පේන අර රූප ශබ්ද ගන්ධ රස පහස ඒ අරමුණු වෙන සිද්ධාන්ත ටික අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා ස්වාමීන් වහන්සේ. අඩු වෙන හිතට එන මානසිකත්ව මට්ටම් අඩු වෙනවද වැඩි වෙනවද? අඩු වෙනවා ස්වාමීන් වහන්සේ. අඩු වෙන හිත සමාහිත කරන්න පුළුවන් මට්ටම අඩු වෙනවද වැඩි වෙනවද? සමාධි කරන්න පහසු වෙනවා. අන්න සමාධියට පහසු නිසා තමයි අරඤ්‍යයකට යන්නයි කිව්වේ. එහෙමයි. ඒකයි. රුක්ක මූලක් බවට නොසෙල්ලෙන තැනකට යන්න ඕනේ නොසෙල්ලෙන හිතක් හදන්න. එහෙමයි. හිත අරණක් බවට පත් කරන්න අරණකට යන්න ඕනේ. එහෙමයි. හිත ශූන්‍ය කරන්න නම් ශුන්‍යාකාරයකට යන්න ඕනේ. එහෙමයි. හිත ශූන්‍ය කරන්න මේ මහා ගොඩක් පිරිච්ච තැනක ඉඳලා හිත ශූන්‍ය කරන්න හරිය අපහසුයි. මොකද සෑම මොහොතකම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් අරමුණු වෙනවා විවිධ. ඊට පෙර ඇසුරු කරපු සංඥාතික හිතට දැනෙනවා. මහා ප්‍රඥාවකට පුළුවන් බැරි කමක් නැහැ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ඉඳලා මේ අරිහත් උතුමන් වහන්සේලා සියල්ලම හරි නිදහස් මානසිකත්වයකින් කටයුතු කළා තමයි මේ විතරාගී, විතදෝසී, විතමෝහී ගුණ වඩාගත්තේ. එහෙමයි. ඉතින් අන්න ඒක හරි පහසුයි. අරඤ්‍යගත, රුක්ක මූලගත, ශුන්‍යාකාරගතව මේක කරනකොට. ඒක නිසා. හොඳයි තෙරුවන් සරණයි මම. තෙරුවන් සරණයි. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. ඔබට ඉක්මනින්ම මාර්ගඵල අවබෝධ වෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි මහත්මයා. තෙරුවන් සරණයි අපේ හැමදෙන්නේ අපි ප්‍රදීප් රන්දිවල මහත්මයා ගැටලුවක් තියෙනවද ඉදිරිපත් කරන්න? ඔබතුමා අන්මියුට් වෙලා තියෙනවා. මම හිතන්නේ එතුමා දන්නේ නැහැ. අපි හැමදෙන්නේ තවත් අපි ඉදිරියට කරගෙන යනවද කොහොමද අපි හැමදෙන්නේ මේ තව ප්‍රශ්න ගැටලු ගන්නවද අපි හැමදෙන්නේ කොහොමද? තියෙනවා නම් කතා කරමු නැත්නම් නවත්තමු ඕන අපි. එහෙමයි. තව කාට හරි තියෙනවා නම් ගැටලු ඉදිරිපත් කරන්න මේ වැඩි වේලාවක් ගන්න එපා. මේ කාලය හරි වටිනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. මම ඔබ වහන්සේට කිව්වේ සමාවෙන්න හැමදෙරනේ ක්ලේශකාම කරන්න ගත්තා නම් මේ YouTube එකත් වැඩ කරයි කියලා. ඉන්ටර්නෙට් වැඩ කරනවා නේද හැමදෙරනේ? ඊට පස්සේ හරි ගියා.
එහෙමයි හැමෝටම අනිච්ච තමයි අපිට කරගන්න අමාරු. අනිච්ච හින්දනවනයි. එහෙමයි හැමෝටම මටත් වැරදුනාද? මටත් කරගන්න බැරි විදියට පැටළුණා වචන. අවස්ථාව ගන්න පින්නත් ඔබසම මොකද මේ මම ඒවල කිව්වා වගේ අපේ ජීවිතේ කොයි වෙලෙත් දන්නේ නැහැ. ඔයගොල්ලෝ අහන ගැටලුව අපිටත් ප්‍රයෝජනවත් ඉදිරි අනාගතයේ එන අයටත් ප්‍රයෝජනවත්. අවුරුදු 10කින් 20කින් 50කින් වෙන්න පුළුවන්. සමහරට ඒක මොකක් වටනවා මේක අපි රෙකෝඩ් එක මේ කොහමද YouTube එකට දානවා අපි රෙකෝඩ් කරනවා දැන්. පස්ව ජයන්ත මහත්මයා ඒක YouTube එකට දමාවි. මේ ගැටලුව ඔයගොල්ලන්ගේ තියෙනවා නම් ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන් හරි ඔයගොල්ලන් ගාව ගැටලු තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරමින් කාරුණික ඉල්ලා සිටින වැඩි වේලාවක් ගන්න එපා. තිරුවන් සරණයි. ප්‍රශ්න ගැටළු ඉවරයක් තිනවනම් ඔය අහපු ප්‍රශ්න දෙකට තිබ්බනම් ඔක්කොම ප්‍රශ්න විසඳෙන්න ඕනේ ඒක. පැහැදිලි හාමුදුරනේ එහෙමයි. මේ ඔයගලන්ට අන්මියුට් වෙන්න පුළුවන්. මේ පැතුම් මහත්මයා මට යෝජනාවක් කරා මෙහෙමම අනිච්ච කරමුද කියලා හිටම මම එතුමාට කිව්වා දැන් අර YouTube එකකිනුත් අපෙන් ඉල්ලීම් කරලා තිබුණානේ නෝනා කෙනෙක් ඒ නිසා මේ ඒක අනිච්ච කොහොමද දැන් කරන්න ගත්තොත් කරන්න වෙන එකක් නැති වෙයි කියන එක හාමුදුරනේ අපි නැවත නේද හාමුදුරනේ එහෙමයි. ඔයගොල්ලන්ට තව ගැටලු තියෙනවද නැත්නම් අර මේ ඉස්සල්ලා මේ ක්ලේශකාම ගැන ඒ අහපු ගැටලුව සම්බන්ධව යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ලියා ගන්න පුළුවන්. එහෙම නොවුනොත් එහෙම අද අපි හාමුදුරනේ තිරුවන් සරණයි. මට මේ මම අද මේ සම්බන්ධ වුණේ මේ දැන් චුට්ටකට කලින් මේ මට ධර්ම දේශනාව අහන්නම හැබැයි හාමුදුරනේ අද ධර්ම දේශනාවට සම්බන්ධ දෙයක් නෙවෙයි මම දැන් ටික දවසක ඉඳලා ධර්ම දේශනා අහගෙන එනවා හැබැයි හාමුදුරනේ මට මොකක් හරි හේතුවක් නිසා දන්නේ ධර්මයෙන් ඈත් වෙනවා වගේ තේරෙනවා කියන්නේ බණ අහන්න අවස්ථාව නැති වෙනවා මොනවා හරි කරදරයක් ඇති වෙනවා අපේ හාමුදුරනේ එතකොට ඒක ධර්මයේ කෙරෙහි මට අර මේ ගොඩාක් වෙලාවට මඟ හැරීම් වෙනවා ළමයි නිසා හරි මහත්ය නිසා හරි ඒව අඩු කරගන්න මොන හරි ධර්මයේ පැත්තෙන් මට කරන්න දේවල් තියෙනවද අපේ හාමුදුරනේ? එහෙම එකක් නෑ මේකට මේ කොච්චර ගැටලුව ආවත් මේකට හැබැයි පුංචි උපමාවක් උදාහරණයක් තියෙනවා. හැබැයි හිතට ඒ කියන්නේ මේ දුක දොමනසක් එන්න එපා කියලා කියනවා. මොකද මේ උදාහරණ මේ විදිහට කිව්වොත් තමයි පොඩ්ඩක් තේරෙන්නේ. නෑ කමන්නේ අපේ හාමුදුරනේ මට. මම එහෙම දෙයක් කියන්නම්කෝ. මම මේ පුංචි උදාහරණයක් කියන්නේ. ඔව්. අපි කියමු තරුණේ අපි අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා. ඔව්. ඒ අම්මලයි තාත්තටයි දරුවෝත් ඉන්නවා. දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඔව්. හැබැයි මේ දරුවෝ දෙන්න ඉන්නකොට දැන් මේ කාම ලෝකෙනේ. ඔව්. කාම ලෝකේ සත්වෝ දැන් ඇත්තම විවාහ වෙන්නේ මොකක් උදෙසාද? පංචකාම භුක්තිය විඳින්න. පංචකාම භුක්තිය විඳින්න විවාහ වුණාට පස්සේ මේ කාම ලෝකේ ඒ අයට තව දරුවෙක් ලැබෙන්න යනවා. තේරෙනවද මම කියන එක? ඔව් තේරෙනවා අපේ හාමුදුරනේ. ඔව්. ඒ අම්මටයි තාත්තටයි තව දරුවෙක් ලැබෙන්න යනවා. එතකොට ඒ අම්මයි තාත්තයි කියනවද ඒ දරුවට මට උඹව බලා ගන්න වෙලාවක් නැහැ. උඹට කවන්න පොවන්න මට වෙලාවක් නැහැ. එහෙම කියනවද? එහෙම නෑ අපේ හාමුදුරනේ. කොහොම හරි ඒකට අපි වෙලාව හදා ගන්නවා. අන්න හරි. කොහොම හරි ඒකට වෙලාව හදා ගන්නවා. එතකොට අර ඒ දරුවා උඹව රක්ෂණය කරන අපිට බෝන්නේ නැහැ. එහෙම කියන්නේ නැහනේ. කොහොම හරි වෙලාව හදා ගන්නවා කොච්චර කැත මලමු මොන විදිහට මොන දේ කළත් ඇඬුවත් නලවන්න මොන වැඩේ තිබ්බත් ළමයා අඬනවා නම් නලවන්න යනවා මොන වැඩේ තිබ්බත් දහසක් වැඩ තිබ්බත් දරුවා චූ කරලා නම් ඒ නැප්කින් එක මාරු කරන්න යනවා කක්ක කරලා නම් ඒක අයින් කරන්න යනවා දහසක් කෝටියක් වැඩ තිබ්බත් දරුවට පොරවන පෙරවන ඇඳට දාන නැත්නම් ඒ නැප්කින් ටික හොදන්න වෙලාව දා ගන්නවා වැස්ස කාලෙක නම් ඒවා හොදලා දාලා අයන් එකෙන් හරි අයන් කර ආයි අයන් කර ලයිට් බිල කෝටි ගාණක් ගියත් ඒවා අයන් කරලා එහෙම අරගන්නවද නැද්ද? එහෙමයි හාමුදුරනේ.
එහෙනම් කාම ලෝකේ ඉන්න සත්වයේ තවත් කාම ලෝකේ සත්වයකට එච්චර අපකිරීම කරන එකේ අර දරුවෙක් හම්බ වෙන්න ආවට පස්සේ උඹව හදා ගන්න මට වෙලාවක් නැහැ කියන්නේ නැහැ වගේ මේ ධර්මයටත් නෝන එච්චරයි මට උත්තරේ. අපේ හැමදෙරනේ සමහර වෙලාවට මම හිතනවා දැන් මං බණක් අහනවා කියන්නකො එතකොට අර දරුවෝ ඇවිල්ලා සද්ද කරනවා හරි මොන හරි මට බය හිතෙනවා ධාරි ළමයි අතිනුත් ස්වාමිය පුරුෂයා අතිනුත් මොන හරි දෙයක් කියවුනොත් ආරි උපවාදයක් ඇති වුණොත් ඒක මටත් බලපානවා දරුවන්ටත් බලපානවාද කියලා හිතෙනවා හැමදෙරනේ. ඒ වගේ වෙලාවට මග ඇරෙනවා. ඔව් නෑ මෙහෙමයි. අපි ඔක්කොම හරි සුද්ධවන්තව මේ සසර ආපු කට්ටිය නෙමෙයි. අපි තේරුම් ගන්න ඕන. අනාදිමත් කාලයක් අනමතග්ගෝ මේ භික්කවේ සංසාරේ පුබ්බා කෝටි නපඤ්ඤායති. මේ සසරේ අපි ආපු දුරක් දන්නෙත් නෑ යන තරමක් දන්නෙත් නෑ මේ සසරේ දුක කොච්චර දිග කොච්චරද කියලා අපි දන්නෙත් නෑ. ඒ සසර කෙරවල නිවන ඇත්තෙත් නෑ. ඒ යන අතරමඟ පහළ වෙන බුදුවරුන්ගෙන් ධර්මයේ ශ්‍රවණය වෙනකොට තමයි ඒ නිවන කියන එක අපිට ලැබෙන්නේ. එතකොට අපි මේ සසරේ එනකොට මොන තරම් කුප්ප වැඩ කරලාද කියන දන්නේ නැහැ. කුප්ප වැඩ. ඒ කියන්නේ අකුසල්. ඔව් අපි ඒ කියන්නේ කුප්ප වැඩ කියලා අකුප්ප කියලා සූත්‍රයකුත් තියෙනනේ. අකුප්පා මේ චේතෝ විමුක්තිය. කුප්ප වැඩ වලින් නිදහස් වුණා නම් අනාගාමී වෙන්න. එහෙනම් ඒ කියන්නේ මේ මහා අපි කියන නේද දහදුරා වැඩ. 10ක් වූ දුරාචාර කියන එක. දස අකුසල්. දහදුරා වැඩ කියලා අපිට බණින් ඉස්සර දහදුරා වැඩ කරනවා කියන. ඉතින් ඔන්න ඔය අපි කරලා කොච්චරනම් එන්නේ නැද්ද? අපි මේ ආපු ගමනේ කොච්චර බුදුවරුන්ට අර සාමාවතී විසව ඇතුළු පසේ බුදුවරු ඉන්න පැලකට ගිනි තියලා නිරෝධ සමාපත්තියෙන් හිටපු පසේ බුදුවරයෙක් වැඩ හිටපු කුටියකට ගිනි තියලා තමයි සාමාවතී ඇතුළු ඒ ඔක්කොටම ගිනි තියලා තමයි මැරුවේ. සෝතාපන්න ඵලයේ හිටපු. ඉතින් මෙන්න මෙහෙම. එතකොට මේ සසර එනකොට අපි මොන තරම් කොහොම දේවල් කරනවද කියන දන්නේ නැහැ. ඒ වගේම අපි බුද්ධ ශාසන වල සමාහයට අපි හිටපු ගෙවල් වල අපේ ආච්චිලා සීයලා තාත්තලා අම්මලා දැන් අපේම දරුවෝ නිවන් දැකලත් ඇති අපිට කලින්. අපි මේ සසර එනකොට. ඒ නිවන් දැකපු අරියත් උතුමන් වහන්සේලාට අපි තාත්තලා අම්මලා වෙලත් ඇති. සහෝදරයෝ ඥාති මිත්‍රාදී වෙලත් ඇති. එහෙමයි. හැබැයි අපි මේ සසරේ. හැබැයි ඒ යනකොට අපි මොකක් හරි අපවාදයක් උපවාදයක් කරලත් ඇති. නැත්නම් මේ අවස්ථාව මගේ හැරියනම් ඒ දේවල් කරලත් ඇති. ඒ දේවල් හැබැයි එදා අපි එහෙම ආවේ නැහැ කියන්න බෑනේ. අපිට එහෙම අය නිවන් දැකපු අය අපේ පවුල් වල හිටියේ නැහැ කියන්න බෑනේ. අපේ ඥාතිත්වයත් එක්ක. හැබැයි අපිට තේරුම් කරලා දෙන්නත් ඇති සමහරට තේරුම් කරලා නොදෙන්නත් ඇති. එහෙමයි. මොකද ධර්ම මාර්ගයේ යනකොට එකක් තියෙනවා. එකක් හොඳින් කියනවා එකක් නරකෙන් කියනවා එකක් සද්ද නැතුව ඉන්නවා. හොඳින් කියන්නේ මෙත් කරුණා සිතින්. නරකෙන් කියන්නේ උඹලවක නවත්තපල්ලා කරගත්තොත් මෙහෙම දෙනවා කියලා පොඩි දුකක් දුක්ඛක් එක්ක ඒකත් කියන්නේ මෙත් කරුණා හිතින්. එහෙමයි. නැත්නම් සද්ද නැතුව ඉන්න උපේක්ෂා සහගත හිතින්. ඉතින් මෙන්න මෙහෙම ක්‍රම රටාවක් තියෙනවා. අපි දන්නේ ඒ සත්‍යයෝ ඇවිල්ලා තින්නේ කුමන එකක්ද කියලා. කුමන කාර්ය මුල් කරගෙනද කියලා. මොකද මේ ආවා කියලා අර සසරේ ගනුදෙනුවකට විවාහයක් කියලා කුටුම්බයක් නිර්මාණය වුණාට පෞල් ලේඛකයක් සකසගත්තට අර කවුද කාලි යක්ෂණිය පොඩ්ඩක් හිතලා බලන්නකෝ. අර පෙරාත් බැරේක සිටුවරයේගේ බිරිඳක් වෙලා ඉන්නකොට තමන්ගේ දරුවට පළවෙනි බිරිඳ තමන්ට දරු ගැබක් අපි හිටියට පස්සේ වද බේත් දෙනවා. කොහොම දීලා දරුවෝ 3 දෙනෙක් නැති කරනවා. තුන්වෙනි දරුවා මෝරනවා. මරුවට පස්සේ දරුවත් එක්ක මේ දෙවෙනි බිසව සිටුවරයාගේ මැරලා යනවා. මැරලා යනකොට කියනවා ඔබ පස්සේ එනවා. මෙහෙම කියා කොටි දෙනෙක් වෙනවා. ඔන්නෝම බලල් දෙනෙක් ඔන්නෝම වීදුව වෙලා. අන්තිමට යකින්නක් බවට පත් වෙලා යනවා දරුවව කන්න. එහෙමයි. ඉතින් කොච්චර කොහොම ආවද මරන් කනවා කියාගෙන න්යාවි. හැබැයි ඒ හිත් වෙනස් කරන්න පුළුවන් වුණාද බුදුවරයෙක් කැරෙන්න? බෑ. එදා ඇලේ අර වතුර වලක දරුවා නාවල කොහමද දරුවව නාවල ගලක් උඩ තියලා අම්මයි තාත්තයි අම්මා නාන්න යනකොට යකින්න දරුවව කන්න දුවගෙන එනවා දැකිනකොට මේ දරුවා වරන් අර ස්ත්‍රිය යන්නේ බුදුගේ ඇතුළටනේ. එදා හැබැයි සරියුත් හාමුදුරුවෝ ඉන්න කුටියට ගියා නම් යකින්න කණ එක නවත්තන්න පුළුවන්ද? එහෙම බෑ. බුදු පියාණන් වහන්සේ ගාවට ගියපු හින්දා ඒකෙන් බේරුණා. කාලි යකින්නත් සෝතාපන්න වුණා. ඉතින් මෙන්න මෙහෙම කොටසක් අපිට මේක තේරුම් කරන්න බෑ අචින්තයයි. ඒ පුද්ගලයා ආවේ මොන කාරණාවක් මුදුන්පත් කරගෙන කොහොම අකුසල් කරලා කොහොම කර්ම රැස් කරන්නද කියලා අපි දන්නේ නැහැ. එහෙමයි. හැබැයි අපිට පුළුවන් නම් ඒ කියන්නේ
ඒ කර්මය කරගන්න කෙනා එයා සතුයි. ඒක තේරුම් කරලා දෙන එක ඔබ සතුයි. කර්මය කරගන්න එක එයා සතුයි. ඒකයි. ඉතින් ඒක තමන් හරි නිවැරදිව කියලා මට මෙහෙම බණ පොඩ්ඩක් අහන්න ඕනේ. මට මේකට තියනවා වැඩක් යන මං ඊට කලින් මේ වැට් ටික ඉවරයක් කරන්න. මට කොහොම හරි මේ බණ පොඩ්ඩක් අහන්න ඕනේ. අපවාදයක් උපවාදයක් කරගන්න එක නම් ගන්නවා නම් ඒක ඒගොල්ලෝ සතුයි. ඊට කලින් හැබැයි අපි මේක තේරුම් බේරුම් කරලා දුන්නා නම් ඒක නිදහස්. ඒකයි. අර කතාවට කියන්නේ යණ යකා කොරහත් බින්දගෙන බැනවා නම් ඵලයන් කියලා. අන්න ඒ වගේ. ඉතින් මුලින් තේරුම් කරලා දෙනවා. ඊට පස්සේ කරනවනේ. දැන් මං කියන්නේ මගේ ස්වභාවය. දැන් මේ ආරන්නේ තියෙනවා. මේක කොහේ ගියත් මේක ඇරලා දාලා යන්නේ. ඇරලා කියන කිසිම ඩොක් කරන්නේ නැහැ. ඕන කෙනෙකුට සල්ලිත් තියෙනවා. ඕන තරම් උපකරණත් තියෙනවා අරන් යනවා නම් ඕන තරම් අරන් කැමති කෙනෙකුට අරන් යන්න පුළුවන්. කැමති කෙනෙකුට අරන් යන්න පුළුවන්. සල්ලි අරන් ගියොත් සල්ලිත් උඩ කර්මෙත් උඩ. බඩු අරන් ගියොත් ඒ බඩුවත් උඩ කර්මෙත් උඩ. ඉතින් අන්න ඒ වගේ. මොකද හේතුව? ඉතින් මේ හිතන්න කියන්නේ මම මේ විහාරස්ථානට මේ ආරණ්‍යට ආවේ සල්ලි පරිස්සම් කරන්නවත් මේ ආරණ්‍ය පරිස්සම් කරන්නවත් මේ තියෙන උපකරණ පරිස්සම් කරන්නවත් නෙමෙයි. එතකොට ඒ වගේම තමයි අපි ධර්මාබෝධය ආවනම් ගෙදර ඉන්න පින්වත් ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබ මේ ගෙදර මේ ඉන්නේ මේ කිසි දෙයක් ආරක්ෂා කරන්න නෙමෙයි. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් කළොත් කර්ම ඒ කියන්නේ කර්මයට විපාක සතුයි. ඒක ඒගොල්ලෝ කරගන්න කර්මයක්. ඒක අපිට අදාළ වෙන්නේ නැති එකක්. ඒකයි. අපි ඔන්නෝම පොඩ්ඩක් ධර්මානුකූලව හිතන්න ඕනේ. හැබැයි මේ අවස්ථාවේ එහෙම එනවා නම් ඊට කලින් කියලා තියෙනවා. මම අද මෙන්න එහෙම මට පොඩි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න තියෙනවා. මට ඒකට අවස්ථාව සලස ගන්න තියෙනවා. ඊට කලින් කරන්න මොකක් හරි වැඩක් තියෙනවා නම් මට කියන්න. මම ඊට කලින් මේ වැඩේ කරලා මට මේ පැය දෙක දෙන්න. ඒකයි. මොකද අර තාලපුට මහරහතන් වහන්සේ මේ තේර තේරී ගාථාවල අවසානට තියෙන අක 60ක්ද කොහෙද තියෙනවා 70ක් හරි. තාලපුට හාමුදුරුවෝ තමන්ගේ හිතට කියනවා එම්බා චිත්තය උඹ මට දත් වදින්න කිව්වා. උඹ මට මෝන සෝදන්න කිව්වා. උඹ මට නාපන් කිව්වා. කොණ්ඩේ පීරන්න කිව්වා. බත් කාපන් කිව්වා. වතුර බීපන් කිව්වා. උඹ කියන වැඩ ඔක්කොම මං කළා. මට එක පොඩ්ඩක් මගේ හිතට මට මේ නිදහසේ මේ ධර්මයේ මෙනෙහි කරන්න පොඩ්ඩක් දීපන්. තාත්තපුට හාමුදුරුවෝ මෙහෙම තමන්ගේ හිතටම කියනවා. ඉතින් මෙන්න මේ කාරණාව ඔබතුමියට තියෙන ඔබතුමියගේ ස්වාමියාට කියන්න. මහා මෙත්සිතින් කියන්න. ඔබ එරණ ඔයත් එන්න පොඩ්ඩක් එක අපි මේ පැයක් අහමුකෝ මොනවද මේ කියන්නේ කියලා. මේක තේරුම් කරලා දෙන්න ඕනේ. මොකද ඒකයි කියන්නේ. අපි මේක තේරුම් ගන්න ඕනේ. අද කාලේ මේක මේ ඔබතුමියට හින්දා කියනවා නෙමෙයි. මේක අපි මේ සියල්ලෝම දැනගන්න ඕනේ කාරණාවක්. අද විවාහයක් කරන ඊට කලිනුත් මම මේ කාරණාව කිව්වා. විවාහයක් වෙනකොට අද බලනවා කේන්දරේ බලනවා කියලා. විවිධ වූ ආකාර වලින් ගස් බලනවා, යෝනි බලනවා, සත්තු බලනවා, එක එක විවිධ වූ දේවල් තියෙනවා. හැබැයි බුදු පියාණන් වහන්සේත් විවාහයක් කරනකොට බලන්න ඕනේ කාරණා පහක් කිව්වා. හැබැයි අද කේන්දරේ ගැලපුණ නැති වුණොත් එහෙම අද ওই තියෙන කේන්දරේ ගැලපෙන්නේ නැත්නම් ඒක විවාහයට සුදුසු නෑ කිව්වා. ඒ කේන්දරේ ගැලපෙනවා නම් විවාහයට සුදුසුයි කිව්වා. හැබැයි මේ මොන කේන්දර ගැලපුණත් ගැලපුණ නැති වුණත් භාග්‍යවතුන් වහන්සේ යමක් මේ විවාහයක් වෙන කලින් බලන්න පහක් කිව්වා. අන්න ඒ පහ බැලුවනම් ඔය අද කාලේ කේන්දර ගැලපුණත් එකයි නැති වුණත් එකයි. අන්න ඒ ආකාරයෙන් යමෙකුට කටයුතු කරන්න පුළුවන් නම් ඔය අම්මලා තාත්තලා ඉන්නවනේ. දැන් තමන්ගේ දුව දරුවෝ විවාහ වෙනවා. අන්න එතකොට මෙන්න මේ ආකාරයෙන් කේන්දරේ බලනවා නම් හරි ෂෝ. කිසිම ඔය ප්‍රශ්න තමන්ගේ දරුවන්ට එන්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ කිව්වා. සද්දා, සීල, සුත, ඡාග, ප්‍රඥා. මෙන්න මේ කාරණා පහ බලන්න. තමන්ගේ දරුවන්ටත් මේ සද්දා, සීල, සුත, ඡාග, ප්‍රඥා කියන මේ පහේ හැසිරෙන්න ඉඩ දෙන්න. සද්ධාවෙන් යුක්ත වෙන්න ඕනේ. මොකක් උදෙසාද? බුද්ධ, ධම්ම, සංඝ මේ තුන්රුවන් කෙරෙහි. තමන්ගේ වගේම දෙමාපියන් කෙරෙහි. ගුරුවරුන් කෙරෙහි යුක්ත වෙන්න ඕනේ. සීලයෙන් සම්පන්න වෙන්න ඕනේ. සෑම ශික්ෂණයේ තියෙන්න ඕනේ. මහත්යාගේ ශික්ෂණයේ තියෙන්නත් ඕනේ. බිරිඳගේ ශික්ෂණයේ නෝනාගේ ශික්ෂණයේ තියෙන්නත් ඕනේ. මහත්යා පොඩ්ඩක් හරි එකකට කෑ ගැහුවොත් එහෙම නෝනා සද්ද නැතුව ඉන්න ඕනේ. නෝනා මොකටද කෑ ගැහුවොත් එහෙම මහත්යා සද්ද නැතුව ඉවසන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම.
එහෙනම් අර ශ්‍රද්ධාව කියලා ගත්තට පස්සේ ස්වාමියා යමෙකුට ගරු කරනවා නම් ගුරුවරුන්ට වේවා දෙමාපියන්ට වේවා ඒවට බිරිඳ ගරු කරන්න ඕනේ. බිරිඳ යමෙකුට ගරු කරනවා නම් ස්වාමියා එයාට ගරු කරන්න ඕනේ. ඒතකොට මේ ශ්‍රද්ධාවයි. සීලයයි එහෙම පිළිනවා. සුත මහත්ය කියන දේ නෝන අහන්න ඕනේ. නෝන කියන දේ මහත්ය අහන්න ඕනේ. එතකොට මහත්යගේ අම්මයි තාත්තයි කියන දේ නෝනයි මහත්යයි අහන්න ඕනේ. නෝනගේ අම්මයි තාත්තයි කියන දේ නෝනයි මහත්යයි අහන්න ඕනේ. දරුවෝ කියන දේ අහන්න ඕනේ. ඉතින් මෙන්න මේ සුත මේකයිල මේ බණම අහනවා බණේම පිළිහිටනවා කියන එක නෙමෙයි. මෙන්න මේක පිළිහිටන්න ඕනේ. ඒ වගේම මහත්ය බණ අහනවා නම් නෝනා එකට ඉඩ දෙන්න ඕනේ. නෝනා බණ අහනවා නම් මහත්යට ඉඩ දෙන්න ඕනේ. දරුවෝ බණ අහනවා නම් අම්මයි තාත්තා ඉඩ දෙන්න ඕනේ. එහෙනම් ඔක්කොමත් එක්ක බණ අහන්න ඕනේ. මෙන්න මෙහෙම මේවා වඩන්න ඕනේ. මෙන්න මෙහෙම ඔක්කොම සමයි නම් මෙන්න මේ දෙන්නේ විවාහයට සුදුසුයි කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඡාග දන් දෙනකොට නෝනා මහත්යගෙන් අහන්න ඕනේ. මහත්ය නෝනාගෙන් අහන්න ඕනේ. මේක අපි දෙමුද? කොච්චරක් දෙනවද? නැත්නම් නෝනා මහත්යට හොරේ නෝනා දීලා නැත්නම් නෝනට හොරේ මහත්ය දීලා. මේ අන්තිමට හොයනකොට දෙතර වාලි රන් සරුවා. ඉතින් මේ ඡාගය කියන එක අතරත් දෙන්න සම වෙන්න ඕනේ. කිසිම දෙයක කිසිම ප්‍රශ්නයක් නැති වෙන්නේ. ඒකයි. ඒ ප්‍රඥා. ඒ වගේ හැම දෙයකම මනා මේ කරන කාරණා හතරෙම සද්ධාවේ සීලේ ඡාගයේ මේ සුතේ කියන මේ කාරණා හතරේ මනසේ කටයුතු කරන්න මනස තියෙනවා. හිතන්න අවබෝධයක් තියෙනවා. ඒ වගේම මේ බුදු පියාණන් වහන්සේ යම්කිසි ධර්මයක් දේශනා කළා නම් ඒ ධර්මයේ දේශනා කරන සංඝයා ඉන්නවා නම් සංඝයා ඒ ධර්මයේ පිළිපදින උත්තම කොටසක් ඉන්නවා. ඒ උත්තම කොටස කියන දේවල් තියෙනවා නම් ඒවා ශ්‍රවණය කළා තමන්ගේ ප්‍රඥාව මුදුන්පත් කරගෙන මේ සසර දුක් අද නිදහස් වෙන්න හිතා ගන්න ඕනේ. මෙන්න මෙහෙම කටයුතු වුණා නම් ඔය ආහවිහා වෙනවා ඒක හරි පහසුයි. හරි ලේසි ජීවත් වෙනවා හරියට ඔක අර නකුල මාතා නකුල පීතු. ඒ තියෙන්නේ සූත්‍ර. ඊ උදාහරණයකට. නැත්නම් ওই විශාකාව ගන්නකො. විශාකාව කොච්චරනම් හිටියද? විශාකාවට කොච්චර කෙනෙහිලිකම් වුණාද ස්වාමියාගේ ඉඳලා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ දැන් විශාකාව කොච්චර මේ දාන දුන්නත් බණ ඇහුවත්. කොහේවත් සූත්‍රයක සඳහන් වෙනවද විශාකාවගේ ස්වාමි පුරුෂයා ගැන බණ ඇහුවා සෝතාපන්න වුණා අරහිමේ කියලා පුණ්‍ය වර්ධන බණ ඇහුවා කියලා කොහෙද සඳහන්ලා තියෙන්නේ? කොහෙවත් සඳහනක් වෙලා නැහැ. හැබැයි විශාකාව කොච්චර මේ ප්‍රශ්න අස්සේද ඔය හැමදේම කරන්නේ නැත්තේ. අනාථපිණ්ඩික සිටුතුමා ගැන කියවෙනවා අනාථපිණ්ඩික සිටුතුමාගේ දියණි සුමන ගැන කියවෙනවා. අනාථපිණ්ඩික සිටුතුමාගේ බිරිඳ ගැන කොහෙද කියවෙන්නේ? අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. ඉතින් මෙන්න මෙහෙම කරුණු කාරණා ගොඩ තියෙනවා. එහෙනම් ඒ කාලෙත් ඔය අද වගේම තමයි බණ පොඩ්ඩක් අහන්න ගියා නම් පවුල් වලින් අනිත් පැත්තෙන් හරි කේස්. හැබැයි අපි මේ ශික්ෂණයේ තියෙන්න ඕනේ අපි. ඒ පුළුවන් අවස්ථාව වැඳ වැටිලා හරි කමන්නේ නැහැ ස්වාමියා ඉස්සරහා. පයින් පාරක් ගුටි කාගෙන හරි කමන්නේ නැහැ බණ ටික අහන්න තැනටපත් වෙන්න. ඒ තැනටපත් වෙනකොට මොකද මේ සසරේ එනකොට වෙන දේවල් වලින් තමයි මේ හැමදේම වෙන්නේ. හැබැයි එහෙම වැඳ වැටිලා හරි කමන්නේ නැහැ ගුටි කකා හරි කමන්නේ නැහැ බණපදයක් අහලා තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තනම් ඒ දුක මේ අද්දැවෙන් ඉවරයි. මේ අද්දැවේ අවුරුදු 60 70ක් ජීවත් වෙනවා නම් අවුරුදු 60 70ම ගුටි කකා හිටියා. ඒ ගුටි කණ එක මේ අද්දැවෙන් ඉවර වෙනවා. ඉතින් මෙන්න මෙහෙම අපි හිතන්න ඕනේ. මෙන්න මේ හිතනකොට ඊට කලින් පොඩක් තේරුම් කරලා දෙන්න පුළුවන් නම් තේරුම් කරලා දෙනවා. තමන්ගේ වැඩ කොටස නිවැරදිව නියමාකාරයෙන් කළා නම් ඒ කොටස එතනින් නිදහස් වෙනවා. ඉතින් ඔන්නෝම හිතලා තමන් වැඩ කටයුත්ත කරන්න. ධර්මයෙන් ඈත් වෙනවා කියන්නේ බණ අහන එකෙන් ඈත් වෙනවා කියන එක නෙමෙයි. බණ අහන එක ඈත් වුණා ධර්මයෙන් ඈත් වෙන්න නැතුව ඉන්න පුළුවන් තමන්ගේ හිත තුළ මනස තුළ ප්‍රඥාව තුළ ධර්මීය මානසිකාර කරනවා. ඉතින් එහෙම ඉන්න. මොකද බණ අහන එක ඈත් වුණා හැමදාම බණ අහන කෙනා ධර්මයේ තුල ඉන්න අය නෙමෙයි. ඒකයි. හැමදාම බණ අහන්නේ ධර්මයේ තුල නැති නිසා. හැමදාම බණ අහන කෙනාට ඒ කියන්නේ එහෙම කියලා සම්පූර්ණ එහෙම කියනව නෙමෙයි. හැමදාම බණ අහන්නේ. ඒ කියන්නේ ධර්මයේ තුල නැති නිසා. ඒ කියන්නේ අහන කිසි දෙයක් මතක නැහැ. නැවත නැවත අහන්න ඕනේ. දහම් කාරණා එකතු කරගන්න ඕනේ. දහම් කාරණා එකතු කරගන්න එකට මේ ධර්මයේ තුල ඉන්නවා කියන ඒ කියන්නේ ධර්මයේ තුල ඉන්නවා කියන එක නෙමෙයි එකෙන් ඔප්පු වෙන්නේ. අපි තේරුම් ගන්න ඕනේ. හැමෝටම කියනවත් නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ. නිවන් මාර්ගට දැන් අලුත් කාරණාවක් මට ඉගෙන ගන්න ඇත්නම් කියන සත්‍යිතිම බණ අහනවනම් අන්න ධර්මයේ තුල ඉන්නවා. ඒකයි. ඉතින් තේරෙන්නේ නැති කියලා හිතනවා. තෙරුවන් සරණයි. එහෙමයි ආමඳුර ඔබ වහන්සේට ගොඩාක් පින් මේ කරගත්තා කුසල සංසීත මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය වහන්සේටත් උතුම් සතුටා මේ
උතුම් නිවන අවබෝධ ලැබේවා. මට ඇත්තටම හාමුදුරනේ අද ලොකු හිතට නිදහසක් වගේ කියන ඔබ වහන්සේ මටම දේශනා කරන මගේ අර හිතේ තිබ්බ හැම ප්‍රශ්නයකටම ඔබ වහන්සේගෙන් උත්තර ලැබුණා. මේ ඔබ වහන්සේට ගොඩාක් පිං. හොඳයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපි හැමතුනේ තෙරුවන් සරණයි මහත්මිය මේ තව කාට හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපි නැත්නම් අතට අපි නවත්තමු නේද අපි හැමතුනේ නිමල් මහත්මයා අන්මියුට් වෙලා තියෙන්නේ ඔබතුමාට ගැටලුවක් තියෙනවද නෑ මට වෙලා පරක් වුණා මේක අද මේ වෙන්න දැනට නම් මොකුත් නෑ එහෙමයි බොහොම පිං මහත්මයා එහෙනම් පින්වත් හැමතුනේ අපි අද මේ දැනට අපි පුණ්‍යානුමෝදනාව කරලා මේ අතට නවත්තමුද හොඳමයි නෝනා එහෙනම්. තෙරුවන් සරණයි සියලුම දෙනාට මේ අපි හැමදෙරේ මේ නැවත අපි මේ ප්‍රෝග්‍රෑම් එක අපි නැවත දවසක මේ කරමු නේද හැමදෙරේ මේරියන් නෝනාගේ මේ ධර්ම දානේ එහෙමයි නෝනා ඒක මේ අර ප්‍රශ්නේ අහනකොට ප්ලෑන් කරලා අහන්න එපා කිසිම දවසක. ඒක තමයි හැමදෙරේ අපි ඒක පෝස්ට් එකෙත් දැම්මා. එහෙමයි තෙරුවන් සරණයි හැමදෙරේ. ඒක තමයි හොඳයි. ඒක තමයි මේ ලෝකේ මේක මෙහෙම වෙන්න මේක මෙහෙම නොවෙන කොට වෙන්නේ නැහැ කියලා බුදු පියාණන්සේ අනර්ථ දේශනා කළේ ඒක නිසා. අපි ඒක තේරුම් ගන්න ඕනේ. පැහැදිලි. එහෙමයි. හොඳයි එහෙනම් අද දවසේදී පින්වත් ඔබ සෑම සිළු දෙනාටම අප්‍රමාදී උතුම් නිවන් මාර්ගය සාක්ෂාත් කරගන්න ධම්මස විවර වේවා විවර වූ ධම්මස පරිපූර්ණත්වයට පත් වේවා කියන සත් අධිෂ්ඨාන පෙරදරි කරගෙන මේ සහ සම්බන්ධ වුණ මේ පින්වත් සෑම සුදිනාටමත් උතුම් නිවන් අවබෝධ කර ගැනීම සඳහා ප්‍රඥාව මුදුන්පත් වීම සඳහා ඒතාක් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියන සත් අධිෂ්ඨානයෙන් අද දවසේ පින්වත් ඔබ සෑම සිළු දෙනා කරා මේ ධර්ම දාණය මේ ආකාරයෙන් කරන්න අපකප වෙලා කටයුතු කළා වූ ඒ අවස්ථාව සම්පාදනය කළා වූ ඒ එංගලන්තයේ ගිල්ෆ්‍රෙඩ් හි පදිංචි හර්ෂණ ලියනගේ මහත්මයා මේරියන් පෙරේරා මහත්මිය දීර කෙවින් ලියනගේ පුතණුවන් ලසස්නා ලියනගේ ඒ දියණිය ඇතුළු ඒ පින්වත් පිරිස් තමයි පින්වත් ඔබ සෑම සුදිනාටම ධර්මාබෝධය ලැබේවා කියන සත් අධිෂ්ඨාන තබලා ඒ හර්ෂණ මහත්මයාට මේරියන් මහත්මියට දීර කෙවින් පුතණුවන්ට ලසස්නා දියණියටත් නිවන් අවබෝධ කර ගැනීම සඳහා ප්‍රඥාව සහ නිදුක් නිරෝගී සුවය ලැබේවා කියන අරමුණින් තමයි මේ ධර්ම සාකච්ඡාව මේ ආකාරයෙන් කරන්න අද දවසේ කටයුතු සම්පාදනය කළේ. ඒ වගේම මේ පින්වත් සෑම දෙනා සිහිපත් කරලා තියෙනවා ඒ අයගේ නමින් මේ පරිලෝකයන්ට යෙදුන නිහාල් බර්නාඩ් පෙරේරා මහත්මයා, ෆ්‍රැන්සිස් පෙරේරා මහත්මයා, එනා පෙරේරා මහත්මිය, අයිරින් සපරමාදු මහත්මිය, ලෙස්ලි අමරතුංග මහත්මයා, සෝගත ජයසුන්දර මහත්මයා, සුනේත්‍රා ජයසුන්දර මහත්මිය, පී.එල්. හරමානිස් මහත්මයා, හැරියට් අමරසිංහ මහත්මිය ඇතුළු සතර වර්ගයේ සියලු ඥාති මිත්‍රාදී සෑම සුදිනාටමත් මේ කරගත්තා වූ පුණ්‍ය කුසලය හේතු වාසනා වෙත්වා ඒ පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු ඇතිවයි අද දවසේ මේ ආකාරයෙන් පින්වත් ඔබ සෑම සුදිනා කරා මහා මෙත්සිතින් යුක්තව මේ අවස්ථාව උදා කරන්න කටයුතු සම්පාදනය කළේ. ඉතින් විවිධ ඒ ඉන්ටර්නෙට් අවහිර බාධා මැද්දේ මේ ආකාරයෙන් හෝ පින්වත් ඔබ සෑම සුදිනාටම අංශු මාත්‍රයකින් හරි තම තමන්ගේ ලෞකික ලෝකෝත්තර නිවන් මගවල් සාක්ෂාත් කරගන්න කුමන හෝ ආකාරයකින් කාරණා සඵල වුණා නම් ඒ සියල්ල මුලින් ජනිත වුණා වූ ඒ සියලුම පුණ්‍ය ශක්තිය ඒ වාගේම ඒ සම්බුදු ශාසන උත්සාහ මේ පින්වත් පිරිස් පූජා කළා වූ මුදල් පිළිකර පරිස්කාර ආදී කොටගත්තා වූ ජනිත කරගත්තා වූ සියලුම පුණ්‍ය ශක්තිය පින්වත් ඔබ සියලු දිනාටම අප්‍රමාදී උතුම් නිවන් මාර්ගයේ සාක්ෂාත් කරගන්න හේතු වාසනා වෙත්වා හේතු වාසනා වෙත්වා හේතු වාසනා වෙත්වා ආයුෂ වර්ණ සැප බල පටිභාන නොවන කියන පංච සම්පත් පූර්ණ භාවයට පත් වේවා කියලා ආශිර්වාද කරනවා. එසේම වෙත්වා කියන සත් අධිෂ්ඨානයෙන් ඔබ සියලු දෙනාගේ පුණ්‍යන් පින් අනුමෝදන් වෙන්න ඕනේ. ඒ වාගේම මේට අතහිර දින්නා වූ මිල මුදලකින් හෝ වේවා ශ්‍රම කඳුලකින් හෝ වේවා උදව් මාත්‍රයකින් හෝ වේවා උදව් උපකාර කළා වූ යම්තා පිරිසක් ඇද්ද මේ මහා පුණ්‍ය කටයුතු සිදු කරන්න සතුරු සිත් ඇති කරගත්තා වූ යම්තා පිරිසක් එනං ඒ සෑම සුදිනාටමත් ඇති බව භවභෝග සපත ණය නැති බව වරදක් නැති බව කියන මෙලව යහපත පරලොව සුගතිය නිවන කියන තුන් අභිවෘද්ධිය උදා කරගන්න මේ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය
හේතු වාසනා වේවා කියන සත් අදිෂ්ඨාන ඇති කර ගන්න ඕනේ. ඒ වාගේම තම තමන් ආවා වූ සසර ගමනේදී තමන්ට මවෙක් වෙලා පියෙක් වෙලා සහෝදර ඥාති මිත්‍රාදී ගුරුරු බන්දු මිත්‍ර වශයෙන් සේවයේ සේවක දැස්සස් කම් කරු අඹසැබි දුවදරු වශයෙන් හෝ වේවා උදව් ආලා සම්බන්ධුන යම්තා පිරිසක් වේ නම් ඒ සෑම සිළු දිනාත් මේ මොහොතේ සිහිපත් කරලා ඒ වාගේම මේ අද්දවේ තම තමන්ට මේ මනුසත් භාවයක් ලබන්න ඒ මව් කුසක් උරුම කරලා දීලා රක්ෂණය කරලා පෝෂණය කරලා තම තමන්ගේ අතපයින් හදා වඩා උස්මහත් කළා වූ දෙමාපියන් ඇතුළු ඊට උදව් උපකාර කළා වූ යම්තාක් අසල්වාසී ඥාති සහෝදර අසල්වාසී යම්තා පිරිසක් වෙනම් ඒ සෑම සිළු දිනාත් මේ මොහොතේ සිහිපත් කරලා ඒ වාගේම යහපත් පුරවැසියන් වශයෙන් නැගී හිටින්න ගුරු අවදන් දෙමින් කටයුතු කළා වූ ගුරුවරු ආදී tempatan යහපත අයහපත හොඳ නරක පව්පින් කුසල කුසල වැඩවඩ වෙන්කර හඳුනා දුන්නා වූ යම්තා පිරිසක් වේ නම් සේව්‍ය සේවක දැක්සස් කම්කරු ආදී කොටගත්තා වූ අමුසෙබි දුවදරු වශයෙන් හෝ වේවා උදව් උපකාර කළා වූ යම්තා පිරිසක් වේ නම් ඒ සෑම සිළු දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ අය මේ මොහොතේ සුජීවත්ව සිටියත් මිය ගොස් කෙබඳු භවයේ කෙබතන කෙබඳු ස්ථානයක උප්පත්තිය ලැබලා සිටියක් උතුප්පකාර සැලකීමේ ගුණී යුක්තව මේ අනුමෝදන් කරන්නා වූ සියලු පින් අනුමෝදන් වේවා. චිත්තසංතානී මිසිල් ගතියක් නම් දුරු වේවා. සම්දිත සුගති ගති පහල කරගෙන දස අකුසලයෙන් වැළකීලා දස කුසලෙන් නැඹුරු වෙලා අප්‍රමාදයේ උතුම්නේ සැනසෙන්න ඒ සියලු දිනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වෙත්වා හේතු වාසනා වෙත්වා හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද සත්පදිස්ථාන ඇති කරගෙන සාදුකාරයක් පවත්වන්න ඕනේ. ඒ වාගේම තමයි ඉහත නම් සඳහන් කළා වූ හර්ෂණ මහත්මයාගේ මේරින් මහත්මිය ඇතුළු ඒ දුවා දරුවන්ගේ නමින් මිය පරලොව යන්ට යෙදුන ඒ නම් සඳහන් කළ නොකළ නමක් අතපසු වන නමක් මගහැරුණ සිහිපත් කළ සිහිපත් කිරීම නොහැකි වුණ යම් තාක් ඥාති මිත්‍රාදී කොට්ටාස ඇතනම් ඒ සෑම සුළු දිනාත් සද්ධර්මයේ ශ්‍රවණය කළා වූ පින්වත් ඔබගේ නමින් මිය පරලොව යන්ට යෙදුන සතරගේ සිළු ඥාති මිත්‍රාදී කොට්ටාසයනුත් මේ අවස්ථාවේ කුමන අවස්ථාව කුමන භවයේ කුමන මොහොතක හිටියත් කෘතෝපකාර සැලකීමේ ගුණයෙන් යුක්ත වේ අයට කරාද මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. ඒ අයගේ චිත්තසංතානයේ මිසල් විගතියක් නම් දුරු වේවා. සම්දිත සුගති ගති පහළ වේවා. දස කුසලයෙන් වැළකේවා. දස කුසලෙන් නැඹුරු වේවා. ඒ අය නිවන් දකිනා ජාතිතෙක් කිසි කලක දුගතියකටපත් නොවේවා. සුගතියක් වේවා. පිරිහීමක් නොවේවා. අභිවෘද්ධියක් උදා වේවා. අප්‍රමාදී උතුම් නිවන් සාක්ෂාත් කරගන්න ඒ ඥාති මිත්‍රාදී සියලු දිනාටම මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වෙත්වා කියලා සත් අදිස්ථානයක් ඇති කරගන්න ඕනේ. ඒ වාගේම ඔබගේ නම ඒ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දිව්‍ය රාය සම්මයා ඇතුළු භූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලෝ දක්වා වැඩ වාසය කරන්නා වූ සියලුම දිව්‍ය රාය සමූහය අතරේ උතුම් මගපල් ලබාගත් සියලුම සම්මිත සුගත දෙව් බඹට උතුම් මගපල පූර්ණේ පිණිසත් උතුම් මගපල පූර්ණේ පිණිසත් උතුම් මගපල් ලබා නොගත් සියලුම සම්මිත සුගත දෙව් බඹට උතුම් මග බලවලට පත්වීම පිණිසත් සියලුම මිත්‍යා දෘෂ්ටිතා වූ වහන්සේලාට සම්දිතු සුගතිගති පහල කර ගැනීම පිණිසත් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වෙත්වා කියලා සත් අදිස්ථානයක් ඇති කර ගන්න ඕනේ. ඒ වාගේම තම තමන්ගේ නිවෙස් වල එනම ලබන්නා වූ නොලබන්නා වූ යම්තා දුවා දරුවන් නැද්ද? ඒ සියලු දුවා දරුවනුත් ගුණවන්ත ඥානවන්ත කීකරුවන්ත ඉවසිලිවන්ත ප්‍රඥාවන්ත දරුවන්සේ හැදිලා වැඩිලා සම්බුද්ධ ශාසනයේ යහපත අභිවෘද්ධිය උදා කරගෙන අප්‍රමාදීව දැහැමි දරුවන් බවට පත් වෙලා උතුම් නින් සැනසෙන්න දුවා දරුවන්ටද මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා සත් අදිස්ථානයක් සිළු දෙනාම ඇති කර ගන්න ඕනේ. ඒ වාගේම තමයි තම තමන් ආවා වූ සසර ගමනේදී සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට වේවා, පසේ බුදු පියාණන් වහන්සේලාට වේවා, අරියත් උත්තම උත්තමාවියන්ට වේවා, උතුම් වූ සී සද්ධර්ම රත්නයට වේවා, ආර්ය උත්තම උත්තමාවියන්ට වේවා. ලෝට සිතක් සාන්තියක් උදා කරන කුමන හෝ ගුණවතෙකුට වේවා. අපගේ සිතින් කයින් වචනෙන් අවඩසාදා හිංහිංසා වර්ධ ප්‍රමාද දෝෂයන් සිද්ධ වෙලා නිවන් මඟට බාධා පැමිණෙනා වූ කුමන හෝ ආකාරයක ඒ අනන්ත අප්‍රමාණ කර්මපත සිද්ධ වෙලා අනන්ත අප්‍රමාණ සතර අපායේ දුක් විඳලා මේ ලැබුණා වූ මනුසත් භාවයේ තුලත් ඒ කරගත්තා වූ කර්මයන්ගෙන් ශේෂ බවටපත් වුණා වූ යම්තා කර්ම බාධා කර්ම අපල කර්ම දෝෂ ආවරණ නීවරණ නැත්නම් සියලු පාපාන්ධකාර දෝෂාන්ධකාර 890ක් රෝග 99ක් ව්‍යාධි 203ක් අතුරුසා
මාර බන්ධන බන්ධන හිර බන්ධන දුර්භික්ෂ රෝග අමනුෂ්‍ය බය තෙති ගැනීම ලොමු ඩැහැ ගැනීමක් වේවා නවග්‍රහ අපලුපද්‍රවයක් වේවා කුමන හෝ ආකාරයක නිවන් මඟ සාක්ෂාත් කරන මොහොතේ කුමන හෝ ආකාරයක කායික මානසික වික්ෂිප්තයක් හෝ වේවා ඒ සියල්ල ඇතනම් දුරිම දුරුභාවයට පත්වීම පිණිස මෙතෙන් පටන් ඇති බව භවභෝග සපත ණය නැති බව වර්ධක් නැති බව කියන කාරණාවන්ද ආයුෂ වර්ණ සැප බල පටිභාන නුවණ කියන වංචිත සම්පත්තියද සෑම සිළු දිනාත් සමගි සමාදානය සහයෝගයෙන් යුක්තව අප්‍රමාදීව ධර්ම මාර්ගය තුල කටයුතු කරන්න මේ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය සියලු දිනාටම හේතු වාසනා වෙත්වා හේතු වාසනා වෙත්වා හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා එසේම වෙත්වා කියලා අදිෂ්ඨාන ඇති කරගන්න ඕනේ සහ සම්බන්ධ වුණ ඔබ සියලු දෙනා මෙන්ම මේ ආකාරයේ මේ වැඩසටහන් මෙහෙවන්න කටයුතු සම්පාදනය කරන ඒ වගේම මේ අප ආරණ්‍ය සේන මේ සූම් ගිණුම පූජා කළ ඒ ඕස්ට්‍රේලියාවේ පදිංචි අරුණ ශාන්ති වෙනහැනඩිගේ මහත්ම ලලානි හේරත් මහත්මිය ඇතුළු ඒ වගේ මේ රවුටර් ආදී පූජා කළ ඒ පින්වත් පිරිස් ඒ පින්වත් දෙපළ ඒ වගේම බැමිණියංගල නම් YouTube නාලිකාවක් සක්සලා මේ දහම් ප්‍රචාරණ කටයුතු කරන ඉතාලියේ පදිංචි ජයන්ත පතිරණ මහත්මයා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා ඒ වගේ මේ ආකාරයෙන් අපිට මේ ධර්ම සාකච්ඡා කරන්න පරිගණක ආදිය මේ ලබා දුන්නා වූ පානදුරේ පදිංචි සමන් සිල්වා මහත්මයා ඇතුළු කුමන හෝ ආකාරයකින් මේ විදුලිය ලබා ගන්න මේ ආකාරයේ කටයුතු කරන්න ඒ දීසල් බිඳුවක් හරි ගන්න මුල මුදලකින් හෝ උපකාර කළා වූ යම්තා පිරිසක් වේනම් ඒ සෑම සිළු දිනාටමත් මේ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය අප්‍රමාදීව ධර්මාබෝධයේ පූර්ණේ පිණිස මේ පිණිස ඇති බව භවභෝග සපත ණය නැති බව වර්ධක් නැති බව කියන කාරණාවන් පිණිස නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස හේතු වාසනා වෙත්වා ඒ වාගේම ඔබ සෑම සිළු දිනාටමත් ත්‍රිවිධ රත්නත්‍රයේ අනන්ත ගුණ බලයෙන් සෙත සාන්තිය යහපත රැකවරණය අභිවෘද්ධිය සැලසේවා කායික මානසික දුක් පීඩා නොම වේවා රැකී රක්ෂා දියුණු වේවා ගොවිතැන්පත් සරු වේවා දුවදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දුකින් අත මිදී නිවන් සුවයෙන් සුවපත් වෙන්නත් මෙතෙන් පටන් ඔබ සියලු දෙනා අත තැබූ තැනක් වේවා හිත තැබූ තැනක් වේවා පය තැබූ තැනක් වේවා මාරකයක් බාධකයක් අපලයක් උපද්‍රවයක් දුක් කරදර දෝෂාන්ධකාරයක් පාපාන්ධකාරයක් නැතුව අප්‍රමාදී උතුම්යෙන් සැනසෙන්න මේ කරගත්තා වූ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වෙත්වා කියලා ආශිර්වාද කරනවා එසේම වෙත්වා කියලා අනුමෝදන් වෙන්න ඕන සිළු දිනාටම යහපතක් වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ හැමදෙරනේ අදත් ඔබ වෙත නම කියන අවසරයි අපේ ගරු පූජනීය පාත්‍රිකේ ධම්මසමන ස්වාමීන් වහන්සේ අපගේ දහම් පැන වලට පිළිතුරු සැපයුවා විශේෂයෙන්ම අපි සමාවයිද සිටින අද වුණ තාක්ෂණ දෝෂයට නැවත වතාවක් අපි ඔබ සදහම් සාකච්ඡාවකින් හමුවනතුරු අදට අපි ඔබගෙන් සමුගන්නවා විශේෂයෙන්ම සුම් තාක්ෂණ ඔස්සේ අද අප සහ සම්බන්ධ වූ පින්වත් සියලුම දෙනාට අපරවාණ පින් සියලුම දෙනාට තෙරුවන් සරණයි. ඕගොල්ලන්ට පුළුවන් ස්වාමීන් වහන්සේව වැඳ නමස්කාර කරගන්න අන්මියුට් වෙලා. සියලුම දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි අපේ හැමදෙරනේ. තෙරුවන් සරණයි නෝනා. මේරියන් මහත්මිය අන්මියුට්. තෙරුවන් සරණයි අපේ හැමදෙරනේ. තෙරුවන් සරණයි නෝනා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි තෙරුවන් සරණයි මහත්තයා. තෙරුවන් සරණයි නෝනා. තෙරුවන් සරණයි නිවනම වෙත්වා හම්බුනේ. ගොඩක් පිං. තෙරුවන් සරණයි මහත්තයා. තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි නෝනා. තෙරුවන් සරණයි හම්බුනේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. බොහොම පිං. තෙරුවන් සරණයි නෝනා. එහෙමනම් තෙරුවන් සරණයි අපේ හැමදෙරනේ සීලවන්තන් එමයි තෙරුවන් සරණයි ඔබතුමාට. නැකෙතන අනුතරන් පස්සේ තුන්වන් දෙතුන්වර වාරගුත්තා දිතේරනම් පාපමිතුම් චිපරක්තිය ශ්‍රීලන්ද හොඳමයි මහත්තයා සූපත් වේවා. එහෙමනම් අපේ හැමතුනේ අපි අද නවතිමු පින්වත් වහන්සේට මාගේ නමස්කාරය වේවා සියලුම දෙනාට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි නෝනා. තෙරුවන් සරණයි.